හරි ළමයි ගන්න ටියුට් එක පදාර්ථයේ විපර්යාස ටියුට් එක ගන්න පදාර්ථයේ වෙනස් වීම 10 වසරේ මේකත් වැදගත් පාඩමක් නිසා මේකත් අපි දැන් කරනවා ටියුට් එක අරන් සූදානම් වෙන්නකෝ හරි දැන් බලන්න පුතේ මේ තාම මේ ළමයි ටික එනවා ඉවරයක් නැහැ හරි මෙහෙම අද පාඩම යන්නේ දැන් මේ පදාර්ථ වෙනස් වීම පාඩම කරනවා කරලා මේක විනාඩි 40න් කට් වුණාම ඔයගොල්ලෝ එන්න ඒ ලින්ක් එකෙන් එන්න හරිද ඒකෙන් ඇවිල්ලා ආයි කනෙක්ට් වෙන්න ඒ ලින්ක් එකෙන් ඇවිල්ලා එතකොට දැන් මේකෙදි අපි බලමු මේ පාඩමේදී ඉස්සෙල්ලාම තියෙනවා පදාර්ථ වෙනස් වීම ඉස්සෙල්ලාම කියනවා විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා හරිද විපර්යාසයක් කියන්නේ යම්කිසි වෙනස් වීමක් වෙනස් වීමකට කියනවා විපර්යාසයක් කියලා මොන හරි දෙයක් තියෙනවා ඒක සුළු මොහොතකින් වෙනත් දෙයක් බවට පත් වෙනවා ඒකට කියනවා විපර්යාසයක් කියලා හරිද එතකොට ඉස්සල්ලාම අහනවා මේක විපර්යාසයක් කියන කුමක්ද කියලා ඒක ලියාගන්න විපර්යාසයක් කියන කුමක්ද කියන එක අපි මේක ඉගෙන ගන්නේ පදාර්ථය පිළිබඳව ඒක නිසා ලියන්න පදාර්ථය යම් කිසි වෙනසකට භාජනය වීම යම්කිසි වෙනසකට භාජනය වීම විපර්යාසය නම් වේ. විපර්යාස නම් වේ. වෙනසකට භාජනය වීම. හරි. එතකොට මේකෙදි මේ පදාර්ථය විපර්යාසය ප්‍රධාන ආකාර දෙකකට සිද්ධ වෙනවා. ප්‍රධාන ක්‍රම දෙකකට විපර්යාසය සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනි එක ලියාගන්න භෞතික විපර්යාස. භෞතික විපර්යාස. දෙවෙනි එක ලියන්න රසායනික විපර්යාස. පළවෙනි එක භෞතික විපර්යාස දෙවෙනි එක රසායනික විපර්යාස. හරි. ඊට පස්සේ අපි මේ විපර්යාස දෙකේ වෙනස ගැන පොඩ්ඩක් බලමු. භෞතික විපර්යාසයක්. හරිද? ඉස්සෙල්ලාම තියෙන්නේ භෞතික විපර්යාස කියන කොටස. භෞතික විපර්යාසයක් කියන්නේ මෙහෙමයි.
භෞතික අවස්ථා විතරයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ භෞතික අවස්ථා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා ඝන, ද්‍රව, වායු කියලා. හරිද? මෙන්න මේ පදාර්ථයේ භෞතික අවස්ථාව එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවකට යනවා. එක්ක ඝනයක් ද්‍රවයක් වෙනවා නැත්නම් ද්‍රවයක් වායුවක් වෙනවා නැත්නම් වායුව ද්‍රවයක් වෙනවා නැත්නම් ද්‍රවයක් ඝනයක් වෙනවා. මේ වගේ අර අවස්ථාව විතරක් වෙනස් වෙන එකට කියනවා භෞතික විපර්යාසය කියලා. හරිද? සමහර අයට මේ අවස්ථාවම වෙනත් දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඝනයක් කියලා හිතන්නකෝ. අපි හිතමු කළු ගලක්. මේක චූටි චූටි කැබලි වලට කඩනවා. ඒකත් ඇවිල්ලා භෞතික විපර්යාසයක්. හරි. කඩදාසි කොලයක් දෙකට ඉරනවා. ඒකත් භෞතික විපර්යාසයක්. හරි. ඒ කියන්නේ අලුත් දේවල් හැදෙන්නේ නැහැ. තිබුණ දේම තමයි. දැන් කඩදාසි කොලයක් දෙකට ඉරුවා කියලා. ඒත් කඩදාසිමනේ. නේද? හරි. එතකොට දැන් පෑන තියෙනවා. මාකර් පෑන කියලා හිතන්නකෝ මේ මාකර් පෑන. මේක දෙකට කඩනවා. ඒත් මේකේ ප්ලාස්ටික් ටික එහෙමමයි. ඒතර භෞතික විපර්යාසයක්. හැබැයි වෙනසකට භාජනය වෙලා. හරි. එහෙනම් ලියා ගන්න භෞතික විපර්යාසය කියන එක මෙහෙම ලියා ගන්න භෞතික විපර්යාසය කියන එක පදාර්ථය චුට්ටක් ඉන්න කට්ටිය ඇඩ් වෙනකම් පොඩ්ඩක් ඉන්න. ඊළඟ පදාර්ථයේ භෞතික අවස්ථාව පමණක් පදාර්ථයේ භෞතික අවස්ථාව පමණක් වෙනස් වීමයි. පදාර්ථයේ භෞතික අවස්ථාව පමණක් වෙනස් වීමයි. හරි. එතකොට ඒක තව රූලක් තියෙනවනේ ඔයගොල්ලන්ට. ඒ රූලේ රතු පෑනෙන් ලියා ගන්න මෙහෙම නෑ ඕනේ නෑ. භෞතික අවස්ථා පමණක් වෙනස් වීමයි කියන එක ලියා ගන්න. ඒ ඇති අපි වගු විදියක ලියමු. ඊළඟට තියෙනවා රසායනික විපර්යාස කියන එක නේ. රසායනික විපර්යාසයකදී වෙන්නේ පදාර්ථය වෙනස් වෙලා නව ද්‍රව්‍ය අලුත් දේවල් හැදෙන විදිහට විපර්යාසයක් වෙනවා නම් ඒකට කියනවා රසායනික විපර්යාසයක් කියලා. ලියා ගන්න මෙහෙම පදාර්ථය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීම රසායනික විපර්යාසයයි. පදාර්ථය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීම රසායනික විපර්යාසයයි. ඒ කියන්නේ අලුත් දෙයක් හැදෙනවා. හරි. දැන් අපි යන් ඊළාට වගුවක් තියෙනවා. ඒ වගුවේ තියෙනවා භෞතික විපර්යාසයයි රසායනික විපර්යාසයයි ටැලි කරන්න තියෙන්නේ. හරි. එතකොට ඒකේ මම රූල් ගහලා නැහැ. නමුත් ඔයගොල්ලෝ මේ ඒක ඉඩ ඒ විදිහට හදාගන්න. ඒකේ දෙපැත්තකට බෙදලා තියෙන්නේ. භෞතික විපර්යාසවල පළවෙනි කාරණේ විදිහට ලියා ගන්න. පදාර්ථයේ අංශු සැකසීම පමණක් වෙනස් වේ කියලා. පදාර්ථයේ අංශු
සැකසීම පමණක් වෙනස් වේ. අංශ සැකසීම පමණක් වෙනස් වේ. ඊළඟට ලියන්න ඒ හා සමානවම රසායනික පැත්තේ ලියන්න තිබෙන ද්‍රව්‍ය වලින් වෙනස් භෞතික හා රසායනික ගුණ ඇති නව ද්‍රව්‍ය සෑදී. හරි දැන් ඒක ඒ වගු එතනින් ඉරක් ගහගන්න දෙකටම යාවෙන්න ඉරක් ගහගන්න. භෞතික විපර්යාසය රසායන එතන ඉරක් ගහලා යට ඉඩේ අපි උදාහරණ විතරක් ලියමු. හරි එතකොට පුතේ භෞතික විපර්යාසවල ලියා ගන්න උදාහරණයක් විදිහට ජලයේ වාෂ්ප වීම. තව එකක් ලියන්න ඉටි දියවීම. ඊට තව එකක් ලියන්න කඩදාසියක් ඉරීම. දෙකට ඉරනවා. කඩදාසියක් ඉරණ එක. ඒක ඇවිල්ලා භෞතික විපර්යාස. හරි ඒකම රසායනික විපර්යාස ලියන්න. එතකොට අලුත් දේවල් හැදෙන්නේ. අර තිබුණු තත්ත්වයටපත් වෙන්නේත් නැහැ. සර් ඔව්. සර් මේ සිමිදිට ලින්ක් එක ඇවිත් නැහැ කියලා කතා කරනවා. සිමිති තරුෂ මේ හරිය ජනුදත් එක්කලා නෙවෙයි ඉන්නේ. නෑ සිමිදිට වෙනමත් කරනවා සර් වෙලාවක. මේ සිමිතිගේ නම්බරයක් නැහැ මං ගාව. සිමිති නම්බරේ වන්ට කියන්නත් ගාලා. සර් මම මේක ෂෙයා කරන්නකෝ නැත්තම්. ෂෙයා කරන්න. හරි. දැන් ලියන්න දර දහනය. ඔව්. නෑ ඈ මොකද්ද? නෑ දර දහනේ භෞතික විපර්යාසය නේද? භෞතික විපර්යාසය නෙවෙයි රසායනික විපර්යාසය තමයි දර දහනය. දර දහනය කරපුවම දර කෑල්ලයි මුල් තත්ත්වයටපත් වෙන්නේ නැහනේ. ඒක රසායනික විපර්යාසයක්. දර දහනය ඊට පස්සේ තව එකක් ලියන්න යකඩ මල බැඳීම. හරි. තව එකක් ලියන්න අපි විද්‍යාකාරී පැත්තට ගියොත් එහෙම මැග්නීසියම් පටියක් දහනය කිරීම.
මැග්නීසියම් පටියක් දහනය කිරීම. හරි. එතකොට ඔන්න භෞතික විපර්යාස රසායනික විපර්යාසය ගැන ඔයගොල්ලන්ට දැන් මම මෙහෙම අහන්නම්කෝ. ඔයගොල්ලන්ගේ තියෙනවනේ දත් කටේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් දාලා බිම් වලට හරි දතක් කඩලා යනවා. ඒ දතක් කඩලා යන එක ඇවිල්ලා මොන විපර්යාසයක්ද තෙවිදු? භෞතික විපර්යාසයක්. ඔව් භෞතික විපර්යාසයක්. හරි. අපි ඊට පස්සේ හිතමුකෝ දත් මදින්නේ නැහැ කියලා. මේ දවස්වල වගේ මාස් දාගෙන යනවා දත් මදින්නේ නැහැ. දත් ටික කෙලින්ම දි รา පත් වෙනවා. කනවා කියන්නේ දත් දි รา පත් වෙලා කඩලා යනවා. ඒක ඇවිල්ලා රසායනික විපර්යාසයක්. හරිද? එතකොට ඔන්න භෞතික රසායනිකය ගැන ඔය අදහස තිබ්බහම ඇති. හරි. අපි දැන් ඊළඟට යනවා රසායනික විපර්යාසයකදී සිදුවන දේවල් ගැන ඉගෙන ගන්න. රසායනික විපර්යාසයකදී සිදුවිය හැකි දේවල්. හරි. එතකොට දැන් මේ රසායනික විපර්යාසයකදී මොන හරි ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා නව ද්‍රව්‍යයක් හැදෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න තව මෙහෙම වෙන්න පුළුවන්. එක ද්‍රව්‍යයකින් තවත් දේවල් ගොඩක් හැදෙන්න පුළුවන්. නව ද්‍රව්‍ය ගොඩක් හැදෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තිබෙන ද්‍රව්‍යයක් වෙනස් ආකාරයකට සංවිධානය වෙලා අලුත්ම ද්‍රව්‍යයක් හැදෙන්නත් පුළුවන්. හරි? තිබෙන ද්‍රව්‍යයක් වෙනස් විදියට සංවිධානය වෙන්න පුළුවන්. ඔහොම. හරිද? මෙන්න මේ ආකාර තුනම වෙන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ ලියා ගන්න මේ රූල් තුනක් මම දීලා තියෙනවා. ඒ තුනේ ලියා ගන්න මෙහෙම ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වී ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වී නව ද්‍රව්‍ය සෑදීම. හරි. දෙකක් හෝ කිහිපයක් ඇතුළත අලුත් ද්‍රව්‍යයක් හැදෙනවා. තව වෙන්න පුළුවන් තියෙන ද්‍රව්‍යයකින් අලුත් ද්‍රව්‍ය කිහිපයක් හැදෙන්න පුළුවන්. ලියා ගන්න ඊළඟ දෙවනි රූලේ ලියා ගන්න එක් ද්‍රව්‍යයකින් නව ද්‍රව්‍ය වැඩි ගණනක් සෑදීම. එක් ද්‍රව්‍යයකින් නව ද්‍රව්‍ය කිහිපයක් සෑදීම. ඒ කියන්නේ මේ තියෙන එක ද්‍රව්‍යයක් තියෙනවා අලුත් ද්‍රව්‍ය කිහිපයක් හැදිලා. හරි. අනිත් එක වෙන්න පුළුවන් තියෙන ද්‍රව්‍යයක් ඒ විදිහටම වෙනස් වෙනවා. වෙනස් වෙලා අලුත් එකක් හැදෙනවා. හරිද? ලියන්න තුන්වෙනි එක ද්‍රව්‍යයක් වෙනස් වී සර් පොඩ්ඩක් හයියෙන් කියන්නකෝ. ද්‍රව්‍යයක් වෙනස් වී නව ද්‍රව්‍යයක් සෑදීම. ද්‍රව්‍යයක් වෙනස් වී නව ද්‍රව්‍යයක් සෑදීම. හරි. දැන් ඔය ඔතනම ඔයගොල්ලන්ගේ ටියුට් එකේ එතනම ඒ පිටුවේම යට පොඩ්ඩක් ඉඩ තියෙනව නේද? අන්නේ ඊඩේ ලියා ගන්න වෙනත් පාටක් ගන්නකො අතට. ඒක මේ පොඩි කාලේ ඉඳන් අපි ඉගෙන ගන්න දෙයක්. වෙනත් පාටකින් ලියා ගන්න මෙහෙම රසායනික විපර්යාසයකදී දැකිය හැකි දේ කියලා. රසායනික විපර්යාසයකදී දැකිය හැකි දේ.
හරි රසායනික විපර්යාසයක් වෙද්දී දකින්න පුළුවන් දේවල් ලැබ් එකක පරීක්ෂණයක් කරද්දිත් ඔයගොල්ලෝ දැකලා ඇති දේවල් ලියා ගන්න කොහම අදදා ලියාගෙන යන්න රත් වීම මොනවාරි පරීක්ෂණයක් ඇද්දී රත් වෙනවා රත් වීම ඊට පස්සේ ලියා ගන්න බුබුලු දැමීම බුබුලු දැමීම ඊට පස්සේ වර්ණය වෙනස් වීම රසායනික විපර්යාසයකදී වෙන දේවල් වර්ණය වෙනස් වීම ඊට පස්සේ අවක්ෂේප ඇතිවීම මණ්ඩි වගේ අවක්ෂේප ඇතිවීම හරි දැන් අපි යන් ඊළඟ ටෙවුට් එකට හරි ඊළඟට තියෙනවා රසායනික විපර්යාසයක සහභාගී වන ද්‍රව්‍ය කෙසේද මෙන්න මෙහෙමයි අපි රසායනික විපර්යාසයක් දැන් මෙතන පෙන්නනවා රසායනික විපර්යාසයකදී සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක කියන ඒවා ප්‍රතිඵල බවට පත් වෙන එක වෙන්නේ හරිද එතකොට රසායනික විපර්යාසයකදී අර දැන් අපි තු මේ පෑන කියලා හිතන්නකෝ මේක තමයි ප්‍රතික්‍රියකය මේක රසායනික විපර්යාසයකට භාජනය කරනවා මේක පුච්චන්න ඕනේ අපි තමයි පිච්චුවා කියලා පිච්චුවට පස්සේ මේක සම්පූර්ණ මේ ප්ලාස්ටික් අඟුරක් බවට පත් වෙනවානේ කළු පාට ඇඹරිච්ච අඟුරක් බවට පත් වෙනවා ඒක තමයි ප්‍රතිඵලය හරිද එතකොට රසායනික විපර්යාසයකදී සහභාගී වන ද්‍රව්‍ය කෙසේ හඳුන්වයිද කියලා අහනවා විපර්යාසයට සහභාගී වෙනවට කියනවා අපි මොනවද විපර්යාස වෙන්න කලින් සහභාගී වෙනවට කියනවා ප්‍රතික්‍රියක කියලා ලියා ගන්න ප්‍රතික්‍රියක කියලා ඊට පස්සේ රසායනික විපර්යාසයෙන් පසු සෑදෙන ද්‍රව්‍ය කෙසේ හැඳින්වෙයිද කියලා අහනවා. දැන් මේක පිච්චුවට පස්සේ මේක කළු පාට අඟුරක් බවට පත් වෙනවනේ. අන්න ඒකට කියනවා විපර්යාසයෙන් පස්සේ හැදෙනවට කියනවා ප්‍රතිඵල. හරි. රසායනික ප්‍රතික්‍රියාව සමීකරණයකින් පෙන්වන්න කියනවා. මේ සමීකරණය ලියා ගන්න ළමයි. මේ සමීකරණය ලියා ගන්න. හරි. අපිට ඊට පස්සේ තියෙනවා මේ ප්‍රසිද්ධ රසායනික විපර්යාස කිහිපයක් මේ ඔයගොල්ලන්ට නිකන් දැනගන්න බහුවර්ණ වලට මහන්න පුළුවන්. ඒකෙදි මෙතන අපි රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් හා ඒවැ නිරීක්ෂණ කියලා මම මෙතන දීලා තියෙනවා. එතකොට ඒ ඉදී අපි ඒ රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් ලියමු ප්‍රසිද්ධ ඒවා ටිකක්. විභාගදී වැඩිපුර මහන එකක් තමයි ළමයි මෙන්න මේක මැග්නීසියම් පටියක්. මැග්නීසියම් පටියක් කියලා හිතන්නකෝ මේක. Mg පටියක් මැග්නීසියම් පටිය. මේ මැග්නීසියම් පටිය පුච්චනවා. පුච්චපුවාම මෙහෙම දීප්තිමත් දැල්ලක් සහිතව දැල් වෙනවා.
දැල්ලා සුදු පාට කුඩක් ඇති වෙනවා. සුදු පාට කුඩක් හැදෙනවා. ඕක සාමාන්‍ය පෙළට පුදුම විදිහට අහලා තියෙන්නේ. හරිද? එහෙනම් රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් යටතේ අංක 1 දාලා ලියා ගන්න. මැග්නීසියම් පටියක් දහනය කළ විට මැග්නීසියම් පටියක් දහනය කළ විට දීප්තිමත් දැල්ලක් සහිතව දැවී දීප්තිමත් දැල්ලක් සහිතව දැවී සුදු පාට කුඩක් සෑදේ. සුදු පාට කුඩක් සෑදේ. මේක හොඳට මතක තියාගන්න. මේක අහන එකක්. හරි. ඊට පස්සේ තව එකක් ලියාගන්න. සෝඩියම් කැබැල්ලක්. දැන් මේ සෝඩියම් තියෙනවා. සෝඩියම් කියලා මෙහෙම ලෝහයක් තියෙනවා. සෝඩියම් මේක ජල භාජනයකට දානවා. මෙහෙම ජල භාජනයට දාපුවම මේක වේගෙන් සූහඬ නගමින් නගමින් ප්‍රතික්‍රියා කරලා මේක ගිනි ගන්නවා. ලොකු කෑල්ලක් දැම්මොත් එහෙනම් පුපුරන්නත් පුළුවන්. ඒකෙන්ද ලොකු කෑල්ලක් දාන්නෙත් නැහැ. හරි. එහෙනම් ඒකත් අහන එකක් ලියා ගන්න. සෝඩියම් කැබැල්ලක් ජලයට දැමූ විට ඒක සද්දෙත් එක්කලම ලියා ගන්න. සූහඬ නගමින් ප්‍රතික්‍රියා කරයි. සූහඬ නගමින් සූහඬ නගමින් ප්‍රතික්‍රියා කරයි. හරි. ඊළඟට තව එකක් තියෙනවා මේක දැනගන්න ඕන එකක්. කොපර් සල්ෆේට් කියන ඒවා. අපි ගන්නවා පරීක්ෂණ නලයකට මෙහෙම කොපර් සල්ෆේට් ටිකක්. ලා නිල් පාටයි. කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් සංකේතය CuSO4. මේ ලා නිල් පාට කොපර් සල්ෆේට් වලට දානවා සින්ක් කැබැල්ලක් දානවා. සින්ක් Zn සින්ක් කැබැල්ලක් දානවා. සින්ක් කැබැල්ලක්. එතකොට දාපුවා සින්ක් කියන්නේ Zn දාපුවාම ටික වෙලාවකදී කෙලීම මෙන්න මේකේ කළු පාට අවක්ෂේපයක් හැදෙනවා. මේකේ ලා නිල් පාට ගතියක් ඇති වෙනවා. හරි. කෙලින්ම මේකේ තියෙන මේ සින්ක් වලට පුළුවන් මේ කොපර් සල්ෆේට් වල ඉන්න කොපර්ව එලවන්න. එලෝලා මෙයාව පැත්තකට තල්ලු කරනවා. ඒ තල්ලු කරන කොපර් තමයි මෙන්න මෙහෙම තැම්පත් වෙන්නේ. හරි. ලියා ගන්න මෙහෙම කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සින්ක් කැබැල්ලක් දැමූ විට කළු පාට අවක්ෂේපයක් සෑදී. කළු පාට අවක්ෂේපයක් සෑදී. හරි. තව එකක් ලියමු මේ ඇති.
තව රසායනික සංයෝගයක් තියෙනවා බේරියම් ක්ලෝරයිඩ් කියලා. ඒකට දානවා සෝඩියම් සල්ෆේට් කියන ද්‍රාවණය. දාපුවම කෙලින්ම කිරි පාට අවක්ෂේපයක් සෑදෙනවා. ඒකත් අපි ලියා ගමු. ලියා ගන්නකො මෙහෙම බේරියම් ක්ලෝරයිඩ්. බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට sodium sulfate එකතු කළ විට සුදු පාට අවක්ෂේපයක් සෑදී. හරි. දැන් තමයි අපි ඊළඟට වැදගත්ම කොටසට යන්නේ. දැන් එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? රසායනික ප්‍රතික්‍රියා කිහිපයක් විද්‍යාගාරයේ සිදු වෙන ඔයගොල්ලෝ දන්නවා. හරි. එතකොට අපිට දැන් ඉගෙන ගන්න තියෙනවා රසායනික ප්‍රතික්‍රියා වර්ග. රසායන විද්‍යාවේදී මේ ප්‍රතික්‍රියාව සිදුවන ආකාරය අනුව රසායනික ප්‍රතික්‍රියා වර්ග හතරක් තියෙනවා. රසායනික ප්‍රතික්‍රියා වර්ග හතරක් තියෙනවා. හරි. ඒ හතර ඒක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ආකාරය අනුව. හරි. තව වෙන වෙන විදිහවලටත් අපි බෙදනවා. එතකොට මෙන්න මෙහෙමයි මේ හතර. පළවෙනි එක ඇවිල්ලා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. පළවෙනි එක රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. හරි. දෙවෙනි එක ඇවිල්ලා මම කමා දාන්නේ ඔයගොල්ලෝ කමා දාන්න එපා. වියෝජන රසායනික වියෝජන ප්‍රතික්‍රියා. මේවා විභාගයේදී අහනවාමයි. රසායනික වියෝජන ප්‍රතික්‍රියා. ඊළඟ එක මේ අංක 1 මේ අංක 2 මේ අංක 3 ඒක විස්ථාපන ප්‍රතික්‍රියා. හතරවෙනි එක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා කියලා වෙන්න මෙහෙම වර්ග හතරක් තියෙනවා. ඔයගොල්ලෝ රසායනික ප්‍රතික්‍රියා වර්ග හතර ලියා ගන්න. ඊට පස්සේ මේ එක එක පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනේ. මේවා හැඩේ මතක තියාගන්න ඕනේ. මේවට ප්‍රතික්‍රියාවට උදාහරණ මතක තියාගන්න ඕනේ. සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව විස්ථාපන. හරි. දැන් අපි ඊට පස්සේ බලනවා ඒකේ පළවෙනියටම තියෙන රසායනික සංයෝජන ප්‍රතික්‍රියා නේද? මේක ළමයි හැඩේ විතර අපිට මතක තියාගන්න ඕනේ. මොකද වෙන්නේ කියන එක රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් කියන්නේ යම් කිසි ද්‍රව්‍ය දෙකක් මොනවා හරි දෙකක් එකතු වෙලා තනි සංයෝගයක් හැදෙනවා. මේකට කියනවා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. එතකොට මේක මූල ද්‍රව්‍ය දෙකක් වෙන්න පුළුවන්. මූල ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා හැදෙනවා
සංයෝගම දෙකක් එකතු වෙන්නත් පුළුවන්. එකතු වෙලා හැදෙනවා තවත් සංයෝගයක්. නැත්නම් මූල ද්‍රව්‍යයකුයි සංයෝගික වෙන්නත් පුළුවන්. ඒ ඕන විදිහකින්. මූල ද්‍රව්‍ය සංයෝගය ගන්නවනේ. මූල ද්‍රව්‍ය කියන්නේ තනි පරමාණුනේ. එක පරමාණුක හැදිච්ච ද්‍රව්‍යනේ. සංයෝග කියන්නේ පරමාණු කීපයකින් හැදිච්ච පදාර්ථයනේ. එතකොට මෙන්න මෙහෙම එකතු වෙලා හැදෙන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න මේකේ අර්ථ දැක්වීම අපි මෙහෙම ඔයගොල්ලෝ මේ දෙන්නෙක් එකතු වෙලා තනි එක්කෙනෙක් හැදෙනවා කියන එක මතක තියාගන්නකො. හරි අර්ථ දැක්වීම පෙළපොතේ තියෙන එක මම දෙන්නම් ලියා ගන්න. මූලද්‍රව්‍ය දෙකක් හෝ මූලද්‍රව්‍ය දෙකක් හෝ මූලද්‍රව්‍ය සංයෝග මූලද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග එකතු වී නව සංයෝගයක් සෑදීමයි. එකතු වී නව සංයෝගයක් සෑදීමයි. හරි. එතකොට ඒකේ පොදු සූත්‍රයක් කියනෝනේ. රසායනික සංයෝජන පදයේ පොදු සූත්‍රය. පොදු සූත්‍රය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා තනි කෙනෙක් හැදෙනවා. ඒතර අපි ಜಾති දෙකක් ගමු එහෙම. A ධන B. මේ දෙන්න එකතු වෙලා හැදෙනවා තනි සංයෝගයක් C. ඔන්න ඇවිල්ලා පොදු සූත්‍රයේ සංයෝජන ප්‍රතික්‍රියාව. ජෝඩුවක් එකතු වෙලා තනි කෙනෙක් හැදෙනවා. ඒක ලියලා කොටු කරා ගන්න. හරි දැන් පුතේ අපි උදාහරණයක් මේක ඉවර ඇති උදාහරණ වලට අපි මෙහෙම ලියමු මම ඉස්සෙල්ලා මූල ද්‍රව්‍යම දෙකක් එකතු වෙන එකක් ලියන්නම් එක මූල ද්‍රව්‍යයක් තමයි හයිඩ්‍රජන් කියන මූල ද්‍රව්‍යයයි ක්ලෝරින් කියන මූල ද්‍රව්‍යය එකතු වෙලා හැදෙනවා HCl කියන අම්ලය HCl කියන අම්ලය හැබැයි ඉතින් මේකෙදි තව ඊළඟ දවසේ අපි ඉගෙන ගන්නවා මේක මේ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. එතකොට දැනට ගණන් ගන්න එපා. මම මෙතෙන්ට දෙක ඉලක්කමක් දානවා. මේ දෙපැත්ත බැලන්ස් වෙන්න. ඒක කොහොමද උනේ කියලාවත් අහන්න එපා. ඒක මම හරියටම කියලා දෙන්නම්. සමීකරණයක් තුලනය කරන විදිහ. එතකොට මේ අපි සමීකරණ තුනක් ලියනවා මෙතන. මේ තියෙන්නේ මූල ද්‍රව්‍යයක්, මේ තියෙන්නේ මූල ද්‍රව්‍යයක් නේ. මූල ද්‍රව්‍යයක් එකතු වෙලා හැදිච්ච සංයෝගයක්. ඒ කියන්නේ මූල ද්‍රව්‍ය එකතු වෙලා හැදිච්ච සංයෝජන ප්‍රතික්‍රියාවක්. මේක ලියලා ඉස්සරහෙන් ලියාගන්න මූල ද්‍රව්‍ය දෙකක් එකතු වී කියලා. මූල ද්‍රව්‍ය දෙකක් එකතු වී කියලා වරහන් ඇතුළේ ලියන්න මේ සූත්‍රය ඉවරලා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
එතකොට ඊළඟට තව එකක් ලියා ගන්න මෙන්න මෙහෙම එකක්. මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් කාබන් එක්කලා ප්‍රතික්‍රියා කරලා හදනවා කාබන් මොනොක්සයිඩ් කියන විස වායුව. මම මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දානවා ගණන් ගන්න එපා. මෙතෙන්දි තියෙන්නේ සංයෝගයකුයි මූලද්‍රව්‍යයකුයි. සංයෝගයයි මූලද්‍රව්‍යයයි. හරිද? සංයෝගයයි මූලද්‍රව්‍යයයි. ඒකින්ද ඒක ලියලා වරහ තුල යන සංයෝගයක් හා මූලද්‍රව්‍යයක් කියලා. හරි. ඒක වරහ තුල යන්නේ සංයෝගයක් හා මූලද්‍රව්‍යයක් කියලා. හරිද? ඊළඟ අවසානික ලියා ගන්න මෙහෙම කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ මේ හුණු දිය ගැසූ හුණු මේවට තියෙනවා ජලය දානවා. ජලය දාපුවම හැදෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය. හරි මෙතෙන්දි වෙලා තියෙන්නේ මෙතන මෙයා සංයෝගයක් මෙයත් සංයෝගයක්. සංයෝග දෙකක් එකතු වෙලා හැදෙනවා තනි සංයෝගයක්. සංයෝජන ප්‍රතික්‍රියා. මේ හැඩේ මතක තියාගන්න මේ දෙන්නෙක් එකතු වෙලා තනි එකක් හැදෙන එක. විභාගෙදී අහනවා. ප්‍රතික්‍රියාව දීලා මේක මොන වර්ගයකක්ද කියලා. එතකොට දෙන්නෙක් එකතු වෙලා තනි එකක් හැදෙනවා නම් ඒක සංයෝජන ප්‍රතික්‍රියාවක්. මේක ලියලා සංයෝග කියලා වරහන් ඇතුලේ ලියන්න. අද මේ Zoom එක කට් වෙන්නේ නැහැ ළමයි. මේ විනාඩි 40න් කට් වෙන්නේ නැහැ දිගට යනවා. හරි. ඔන්න රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් කිව්වහම ඔක මතක තියාගන්න. අපි ඊට විභාගයට ප්‍රශ්නත් බලමු මේකේ. ඊළඟට තියෙනවා රසායනික වියෝජන ප්‍රතික්‍රියා කියන එක. ඒක බලන්න රසායනික වියෝජන ප්‍රතික්‍රියා. ඒකෙදි වෙන්නේ මේකයි. ඒක අඳුන ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. හැබැයි මොනවා හරි දෙයක් ඒ දෙයකින් මේක කෑලි වලට කැල්ලා ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් හැදෙනවා. හරිද? එතකොට සාමාන්‍ය වියෝජනයක් කියන්නේ රත් කරනවා. ඒ රත් කරද්දී ප්‍රතික්‍රියාවකට මෙහෙම රත් කරනවා කියලා පෙන්නන්නේ මෙහෙම ත්‍රිකෝණයක් දානවා. හරිද? එතකොට මේක දැක්ක ගමන් හොයන්නත් පුළුවන් වියෝජන ප්‍රතික්‍රියාවක් කියන එක. ඒ කියන්නේ යම් කිසි සංයෝගයක් වියෝජනය වෙලා සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. හරිද? උදාහරණ අපිට කරද්දී මේක තේරුම් යනවා. තියෙන එකක් කෑලි වලට කුඩු වෙලා යනවා. හරි. ලියාගන්න සංයෝජන ප්‍රතික්‍රියා කියන එක යටතේ යම් සංයෝගයක් වියෝජනය වී වෙනත් සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පත්වීම. එහෙම ලියාගත්තාම ඇති. වෙනස් සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පොඩ්ඩක් ආයි කියන්නකෝ. යම් සංයෝගයක් වියෝජනය වී වෙනත් සරල සංයෝග හෝ මූලද්‍රව්‍ය බවට පත්වීම.
පත්වීම රසායනික වියෝජන ප්‍රතික්‍රියා නම් වේ. රසායනික වියෝජන ප්‍රතික්‍රියා නම් වේ. හරි. එතකොට ඒකේ තියෙනවා වියෝජන ප්‍රතික්‍රියාවක පොදු සූත්‍රය ලියන්න කියලා. එතකොට වෙන්නේ මෙහෙම A කියලා මං ගන්නම්. මේකෙන් කැඩිලා හැදෙනවා තවත් සරල ද්‍රව්‍ය දෙකක් හෝ තුනක් හෝ වැඩි ගන්න. පොදු සූත්‍රය මේ අර මෙහෙම රත් කරන කෑල්ල පොදු සූත්‍රය නිසා දාන්නේ නැහැ. හරි. එහෙනම් මේක ලියා ගන්න. හරි. දැන් උදාහරණ අපි ලියමු. උදාහරණ ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවා. මේක ඉස්සරහදිත් මේ පාඩමේදීම ඕන වෙනවා. මේ සූත්‍රය පුළුවන් නම් පාඩම් කරලා තියාගන්න. මේකයි ඊළඟට කියන එකයි අනිත් ඒවා ඕනේ. පොටෑසියම් පර්මැංගනේට් කියන ඒවා දන්නවා ඇති. KMNO අර තුවාල වලට එහෙම දාන දම් පාට බේත. පොටෑසියම් පර්මැංගනේට් අපි රත් කරනවා. හරිද? රත් කරනවා මේ ඊතලේ යටින් දැම්මත් කමන්නේ උඩින් දැම්මත් කමන්නේ. හරි. රත් කරනවා. රත් කරපුවාම මේකෙන් හැදෙනවා K2MnO4 පොටෑසියම් මැංගනේට්. ඊට පස්සේ හැදෙනවා MnO2 කියලා එකක්. ඊට පස්සේ හැදෙනවා ඔක්සිජන් වායුව O2. මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාව. මේකෙත් අර තුලනය කරන්න ඕන හින්දා මෙතෙන්ට දෙකක් දානවා. මේ තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් රත් කරලා රසායන විද්‍යාගාරේ මේක රත් කරනවා. ඇයි ළමයි මේක රත් කරන්නේ? මේක රත් කරන්නේ කෙරෝල බලන්න කෙරෝල මේකේ. කෙරෝලෙදී ඔක්සිජන් වායුව හැදෙනවා නේ. විද්‍යාගාරදී ඔක්සිජන් වායුව හදන්න තියෙන පහසුම ක්‍රමය මේ පොටෑසියම් පර්මැංගනේට් රත් කරන එක. හරි. මේක ලියා ගන්න ලස්සනට මේක අද දෙතුන් පාරක් විතර ලියලා මේක ප්‍රැක්ටිස් වෙන්න. මේ සූත්‍රය අහනවා ලකුණු දෙකක් උපය ගන්න පුළුවන්. හරි. ඊළඟට ඒ වගේම තව සූත්‍රයක් තමයි ඒකත් අනිවාර්යයෙන් විභාගෙදී එන එකක් හුරු වෙන්න ඕන එක. ඒක නම් තුලන කරන්න දෙයක්වත් නැහැ. ඒකේ වාසිය කැල්සියම් කාබනේට්. හුණු ගන්න. කැල්සියම් කාබනේට් රත් කරපුවාම කෙලින්ම හැදෙනවා කැල්සියම් ඔක්සයිඩුයි කාබන් ඩයොක්සයිඩුයි. මේකත් වැදගත්ම වෙන්නේ විද්‍යාගාරයේදී ඕන වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව හදන්න. විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හදන්න නම් කෙලින්ම කරන්නේ කැල්සියම් කාබනේට් රත් කරනවා. මේකත් ලියා ගන්න. මේකත් මතක තියාගන්න. හරි. තියෙන දෙයකින් මේ ලොකු සංයෝගයෙන් පොඩි පොඩි කෑලි බවට පත් වෙන එක තමයි වියෝජන ප්‍රතික්‍රියාව. ඒක හොඳට ඔලුවට දාගන්න. හරි. ඊළඟ මේවා පාඩම් කරගන්න ඕනේ නැහැ. නිකන් මම දැනගන්න දාන්නේ මේවා. මේ හැඩේ මතක තියාගන්න. සිල්වර් ඔක්සයිඩ් Ag2O මෙයා රත් කරපුවාම හැදෙනවා සිල්වර් කියන පරමාණුයි ඔක්සිජනුයි හැදෙනවා. මේක තුලිත කරන්න මෙතෙන්ට දෙකක් දානවා මෙතෙන්ට හතරක් දානවා. ඇයි ඒ කියලා අහන්න එපා. හරි. ඕකත් ලියාගන්න. මේ තිබිච්ච එකකින් සරල ද්‍රව්‍ය දෙකක් බවට පත් වෙලා. ඒ හැඩයයි ඕනේ ඔලුවට දාගන්න.
හරි ඊළඟට තව එකක් මේක නම් ඔයගොල්ලන්ගේ ඇඟෙත් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඇති සමහර ලාවට දැන් නම් මේක වැඩි භාවිතා කරන්නේ තියෙනවා H2O2 කියලා જાතියක් මේවා තියෙන්නේ අඳුරු පාට බෝතල් වල මේවට කියනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා ඉස්සර මේවා තුවාල වලට දානවා තුවාලට දාපු ගමන් කෙලින්ම වතුර හැදෙනවා හැදිලා හොගාලා පිට වෙනවා ඔක්සිජන් වායුව පිට වෙනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන්නේ මේක තුලිත කරන්න මෙතෙන්ට දෙකක් දානවා මෙතෙන්ට දෙකක් දානවා ඇයි ඒ කියලා අහන්න එපා හරි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තුවාලේ වැලි වගේ තියෙනවා විස බීජ එහෙම තියෙනවා නම් හොගාලා ඔක්සිජන් පිට වෙනවා අපිට තුවාලේක විස බීජ තියෙනවද කියලා බලා ගන්නත් පුළුවන් මේකෙන් වැලි තියෙනවා නම් එහෙම වේගවත් වෙනවා මේ ප්‍රතික්‍රියාව මේක වේගවත් වෙනවා හරි හරි පුතේ ඔය තියෙන රසායනික සංයෝජනයි වියෝජනයි ප්‍රතික්‍රියා මේවයි හැඩය හොඳට බලා ගන්න ඔයගොල්ලන්ට දකින්න තියෙන ප්‍රතික්‍රියා මොනවද කියලා බලන්න සංයෝජනේවා මොනවද වියෝජනේවා මොනවද කියලා බලන්න තියෙන දෙන්නෙක් හරි වැඩි ගණනක් හරි එකතු වෙලා තනි එකක් හැදෙනවා නම් සංයෝජන තියෙන එක කෑලි කෑලි වලට කැල්ල යනවා නම් ඒකට වියෝජන හරි එහෙනම් අදට අපි නවත්තමු අපි ආයේ නැවත සඳුදා 7:00ට හම්බ වෙමු හරිද මට තව පන්තියක් තියෙනවා ඒක නිසා හරි එහෙනම් හැමෝටම good night good night sir Good night. Good night, sir. Good night, sir. Night, sir. Good night, sir. Good night, sir.